වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව තුළින් මේ පින්වතුන්ගේ ජීවිතයට ඉතාමත් වටිනා කාරණාවක් ශ්‍රවණය කරන්නට ලැබෙනවා. ඒ තමයි ඇතුවත් බැරි නැතුවත් බැරි මිනිස්සු ගැන. හැම මිනිසයාම තරහ කරගෙන හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ ගැන දේශනා කළ දහම් කරුණු මේ හෝරාව ඇතුළත අපි කතා බහ කරනවා. ඉතින් සමහර මිනිස්සු තරහ කරගත්තට පස්සේ ඒකම අපේ මුළු ජීවිතේම විඳවන්න හේතු වෙනවා. ඉතින් ඒ නිසා මේවා තෝරා බේරාගෙන සැනසille වාසය කරන්න තමයි අපි මේ දහම් අවවාදේ ලබලා දෙන්නේ. ඉතින් මම මුලින් මතක් කළා වගේ අද ධර්මානුශාසනාවට කියලා දෙන්නේ ඇතුවත් බැරි නැතුවත් බැරි මිනිසු ගැන. දැන් සමහර වෙලාවට ධර්ම බුද්ධ දේශනාවේ තියෙනවා අපි ගත්තොත් මහා මංගල සූත්‍රයේ අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා. බාලයෝ ඇසුරු නොකිරීමත් පණ්ඩිතයන් ඇසුරු කිරීමත්. එතකොට තමන්ගේ ජීවිතයේ ඉදිරියට මේ ජීවිතය ඉදිරියට රැගෙන යෑමේදී නුවණැත්තන් සත්පුරුෂයන් ඇසුරු කිරීම සහ අසත්පුරුෂයෝ බාලයෝ ඇසුරු නොකිරීම. නමුත් එහෙම කිව්වා කියලා බුදුරජාණන් වහන්සේ මිනිස්සු තරහ කරගන්න කියලා නැහැ. කවුරුත් තරහ කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ. ඉතින් ඒ නිසා සමහර අය ඉන්නවා අසේවනාච බාලාණන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. තොපිනම් හරියන්නේ නැහැ කියලා මිනිසුන්ගේ හිතිරි දෙන විදිහට කතා කරලා තරහකාරයෝ ඇති කරගන්නවා. එතකොට අද දවසේ අපි මේ ඇතුවත් බැරි නැතුවත් බැරි මිනිස්සු, ඒ කියන්නේ සමහර මිනිස්සු තරහ කරගෙන බෑ. ඒ මිනිසුන්ගේ අඩුපාඩුකම් තියෙනවා, තරහ කරගෙන බෑ. එතකොට දැන් මේ වාගේ දෙයක් මොකද අපි මේ ධර්මානුශාසනාවකට කතා කරන්නේ? සමහර වෙලාවට මේ මිනිස්සු තරහ කරගන්න එක නිසා ඇති වෙන ගැටලු විසඳන්න ගියාම එයාට ආයේ බණක් භාවනාවක්වත් ඒ ධනක් පිනක්වත් කරගන්න බෑ. අර ප්‍රශ්න මැත්තේම ඉන්න වෙනවා. අපි කියන්නකෝ දැන් සාමාන්‍යයෙන් කෙනෙක් හිතන්නකෝ ඔන්න සතුරෙක් නිසා අපි නඩුවක් පැටවුණා කියලා. ඊට පස්සේ ওই නඩුවේම එල්ලිලා ඊට පස්සේ ධනෙ ඒ සඳහා ධනෙ උපයන ඒවා කරලා ඊළඟට ඒවට යන්නේන ගමන් බිමන් ගියාම කොච්චර වෙහෙසක්ද කොච්චර පීඩාවක්ද ඊළඟට ඒ සඳහා ධනෙ හොයන්න කරන දේවල් ඒව දිහා බලනකොට පිනක් කරගන්න තියෙන මුදල් වියපෑදම් වෙනවා. ඊළඟට අනවශ්‍ය විදියට ගොඩාක් අපිට මහන්සි වෙන්න සිද්ධ වෙනවා. ඊළඟට ඒ ප්‍රශ්න කල්පනා කරලා අහන බණක්වත් හිතට යන්නේ නැහැ. ඒ වගේ සමහර වෙලාවට මිනිස්සු තරහ වෙලා අධිහුණියම් කරනවා. ඊට පස්සේ ඒ අධිහුණියම් කපන ඒවයි ඒ වගේන් විඳවන ඒවයි සමහර වෙලාවට ජීවිත පවා මේ බිල්ලට දෙන්න වෙනවා. අපරාධය අර දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතේ. මේකට හේතුව තමයි මිනිස්සු තීරුම් ගන්න අසුරු කරන්න ඕන. හැම මිනිසයාම තරහ කරගෙන බෑ.
ඉතින් ඒ නිසා හැම මිනිස්සයා වෙනුවෙන් කවුරුත් තරහ කරගන්න හොඳ නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවෙන් අපි ඔබට දහම් කාරණාවක් කියලා දෙන්න. මම කල්පනා කළා මේකට උපමාවක් ගන්න ඕන, නිදර්ශනයක් ගන්න ඕන කියලා ජාතක කතා පොතෙන්. ජාතක කතා පොතේ තියෙනවා වියග්ග කියලා ජාතකයක්. මේ ජාතක කතාවේ තියෙන්නේ වෙන මෙහෙමයි. ඒ තමයි මේ වියග්ග ජාතකයේ නුවණ වැඩෙන බෝසත් කතා කියලා පින්වත් ලොකු සාන්නාංශي පරිවර්තනය කළ 28 වෙනි පොතේ දෙවෙනි ජාතක කතාව. මේකේ තියෙනවා දැන් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාට හරිය අමනාපෙන් හිටියා මේ කෝකාලික. හැබැයි ওই කෝකාලික අමනාප වගේම හැම වෙලාවෙම පටලැවෙන්නේ සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන් වහන්සේලාත් එක්කමයි. සමහරවිට කෝකාලික ඉන්න ආරාමේ සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයෝ වැඩ හිටියට පස්සේ එයාට ඒක රුස්සන්නේ නැහැ. අවසන් වෙනකොට අමනාපයක් හට ගන්නවා එයාට. ඊට පස්සේ නමුත් වස් කාලයක් කිට්ටු වෙනකොට ආය සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා මතක් වෙනවා. ඊට පස්සේ යාම වෙලාවකට ඇවිල්ලා ආරාධනා කරනවා. සාරිපුත්තයන් වහන්සේලා දවසක් වදාලා ආයස්මතුනි අපිට වැඩ කටයුතු තියෙනවා. අපිට මේ පාර ඔහි මේ වස්වසන් දෙන්න විදිහක් නැහැ. ඉතින් ඇවිල්ලා හිස් අතින්ම ගියා. සංඝයා කතා වුණා පින්වත් මේ ආයස්මතුනි මේ කෝකාලිකට සාරිපුත්ත මොග්ගල්ලාණන් වහන්සේලා ඇතුවත් බෑ නැතුවත් බෑ. ඒ මැත්තේම මේ කැරකෙවි ඉන්නවා. ඉතින් ඊට පස්සේ එක ළඟ ඉන්නකොට රුස්සන්නෙත් නැහැ. ඉතින් මේ කතාවෙන් අතරේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ මේ වියග්ග කියන ජාතකයේ වදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි අතීතයේ එක්තරා වනයේක කොටියෙකුයි නැත්නම් අපි ව්‍යාග්‍රේ ඒ වගේම සිංහෙක් වාසය කළා. ඒ සිංහයයි ව්‍යාග්‍රයයි මේ වනේ වාසය කරනකොට දඩයන් කරනවා. දඩයන් කරලා ඒ සතු ඒ මාංශ කාලා ඒ තැන් වල ඒ සතුන්ගේ මලකුණු දාලා යනවා. එහෙම මලකුණු දාලා ගියාට පස්සේ ඔය කුණු වෙනකොට මුළු වනයේම ගන්ධසාරයි. හැබැයි මේ ව්‍යාග්‍රයයි සිංහයයි මේ කැලේ ඉන්න නිසා මනුස්ස පුලුටක් මේ කැලේට කිට්ටු වෙන්නේ නැහැ. දඩයන්කාරයෙක්වත් කැලේට එන්නේ නැහැ. එච්චර බයයි. ඈත ජනපදයේට පේනවා උස් ගල්තලාවේ සිංහයා විජම්බණය කරනවා. වෙලාවකට ව්‍යාග්‍රයා පේනවා. මිනිස්සු ඈත ඉඳලම දැකලා බය වෙනවා. ඊට පස්සේ ඔහොම ඉන්නකොට මේ කැලේ හිටපු එක්තරා රුක් දෙවියෙකුට මේ සිංහයයි ව්‍යාග්‍රයයි ගැන අමනාපයක් හටගත්තා. ඒකට හේතුව තමයි මොන් තැන් වල සත්තු කාලා සත්තුන්ගේ මලකුණු දානවා. දැම්මට පස්සේ ඒවා කුණු වෙලා කැලේම ගන්ධසාරයි. ඉතින් අපේ විමානව අවට ගන්ධසාරය ඇති කරනවා මේ කැලේ මලකුණු වලින් කිලිටි කරනවා කියලා අර දෙවියා අමනාපයක් හටගත්තා සිංහයයි ව්‍යාග්‍රයයි ගැන. දැන් බලන්න පින්වතුනි සතා සිව්පාවට සමහර දෙවිවරුන්ට අමනාපය හට ගන්නවා. ඉතින් කැලෑවල යම් අකට යුතුයකම් කරන මිනිස්සු ගැන දෙවියන්ට අමනාප හට ගන්න එක ගැන කවර කතාවද? ඊට පස්සේ කැලේ ඉන්නවා මහා වනස්පති වෘක්ෂයක දෙවි කෙනෙක්. ඒ දෙවියාට අර රුක් දෙවියා පැමිණිලි කළා. මේ පින්වත් දෙවිය මේ ව්‍යාග්‍රයයි කුටියයි මේ සිංහයයි හරියන්නේ නැහැ මේ කැලේට. මුන් නිසා ගන්ධසාරි හැමතැනම පැතිරෙනවා. ඊට පස්සේ වනස්පති දෙවියා කිව්වා ඕවා ගැන හිතන්න එපා. ওই විදිහට නම් හිතන්න එපා. ওই ව්‍යාග්‍රයයි සිංහයයි ගැන අමනාපයක් හට ගන්නත් එපා. මොකද
මේ ගස් කොළන් ටික බීරිලා තියෙන්නේ මේ කැලේ බීරිලා තියෙන්නේ ওই කොටියයි සිංහයයි නිසා. මොකද හේතුව මිනිස්සු එන්නේ නැහැ. නැත්තම් මිනිස්සු කැලේ කපන්න ගන්නවා. ඒ නිසා මේ පොඩ්ඩක් ওই ගඳ ඇති වුණා කියලා ඕ එච්චර හිතන්න එපා කිව්වා. අපිට අවසානයේ මේ අයගෙන් වෙන යහපතයි අයහපතයි දෙක කල්පනා කරලා බලලා මෙයාගෙන් වෙන අපිට තියෙන රැකවරණේ වැඩි කිව්වා. අර දෙවියා ඉතින් අහගෙන හිටියා ඔක හිතට ගියේ නැහැ. ඒ දෙවියා මලකුණු ගන්ධාසාරයක් එනකොටම තරහ යන්නේ අර සිංහයයි කොටියයි ගැන. ඊට පස්සේ දවසක් මේ බය හිතෙන අරමුණක් මවලා තැති ගන්නවල සිංහයයි ව්‍යාග්‍රයයි පළවා හැරියා ඈතකට අර එක රුක්ෂයක හිටපු මේ දෙවියා. ඊට පස්සේ ඔන්න දැන් කිසි කරදරයක් නැහැ. දැන් මලකුණු ගඳක් නැහැ මොකුත් නැහැ. දැන් අර ගමේ මිනිස්සු ඈත ඉඳලා දකින්නවනේ ගල්තලා විජම්බනය කරන සිංහයා කොටියා. දැන් මිනිස්සුන්ට කාලෙක ඉඳලා පේන්නේ නැහැ. ඒතර මිනිස්සු කාට කතාවෙන් ගියා අර සිංහේ කොටියයි නෑනේ. ඊට පස්සේ එක්තරා වීරියවන්ත පුරුෂයෙක් ආරක්ෂාකාරීව හිමීට විපරම් කළා කැලේ පොඩ ඇතුළට ගිහිලා. කලින් වාගේ මලකුණු ගඳ ඉන්නේ. සත්තු කාපු ගතිය නැහැ. කොටි අඩි සිංහාඩි නැහැ. ඊට පස්සේ කැලේ එහෙම ඇවිද්දා මොකවත් නැහැ. ගමට ඇවිල්ලා කිව්වා ඕන්න බලාපල්ලා සිංහයි කොටියයි නැහැ. අපිට යාන්තම් දැන් හේනක් කොටාගෙන වගා දිගා කරගෙන බය නැතුන් ඉන්න පුළුවන් දඩේ මේ යන්නත් පුළුවන්. කියලා ටික මිනිස්සු කැලේට එන්න ගත්තා. එන්නේ නැත්නම් පිරිසක් එහින් කැලේ කපාගෙන හේන් කොටන්න ගත්තා. කට්ටියක් දඩේ මේ යන්න ගත්තා. කට්ටියක් මේ සුරාව පිරන්න ගත්තා. මෙහෙම ටික වෙලා අරින් සමහර අය විශාල ගස් කපාගෙන ඉරන්න ගත්තා. ඊට පස්සේ බඩු මුට්ටු හදන්න ගත්තා. ඒ වගේ කැලේ කපාගෙන එනවා. එනකොට අර මේ රුක් දෙවියා බය වෙලා අර වනස්පති දෙවියා ළඟට ගියා. ගිහිල්ලා කිව්වා අනේ හරි වැඩි මේ මිනිස්සු දැන් මේ ගස් කොළන් කපාගෙන කැලේ ඇතුළට එනවනේ කියලා. ඒ රුක්ක ධර්මයේ තමයි දැන් ගස් වලින් අවශ්‍යතාවය තියෙන කෙනාට ඒ ගහ කපාගෙන යනකොට ඒ රුක් දෙවියට කරගන්න දෙයක් නැහැ එතන. ඔය සමහර ඔය දෙවියන් අතරක් තියෙනවනේ සුර සහ නොයෙක් හේතු ස්වභාවات. ඒ නිසා තමයි සමහර අය සමහර ගස් කැපුවට පස්සේ ඒ කපපු අයට හානි සිද්ධ වෙනවා. සමහර අයට එහෙම ගාණක් නැහැ. නමුත් ඒ ගස් කොළන් කැපීමේදී ඒ දෙවියන්ට ගස් කොළන් තමන්ගේ විමන් අහිමි වෙලා යනවා. ඊට පස්සේ අර දෙවියා ගිහිල්ලා වනස්පති දෙවියන්ට කියනකොට වනස්පති දෙවියන් කිව්වා ඒකනේ මං කිව්වේ මුලින්ම. මහා නස්පත්තියක් වෙනවා ඔය කොටියයි සිංහයා එලවන්න එපා කියලා. මෙච්චර කාලයක් මේ වනයේට ආරක්ෂාව තිබ්බේ කොටියාගෙනුයි සිංහයාගෙනුයි. උඹ ඒ කොටියයි සිංහයයි පළවා හැරියා. දැන් අර මිනිස්සු හේන් කොටාගෙන එනවා. දැන් ඉතින් එකක් කාරණා දෙකක් තියෙනවා. එකක් ඒ සිංහයයි කොටියයි ආපහු ගෙන්නගෙන එන්න ඕන. එහෙම නැත්නම් අපි සියලු දෙනා අපේ විනාශය කැමැත්තෙන් ඉන්න ඕන කිව්වා. අනේ එහෙමනම් එපා මං ගිහිල්ලා ගෙන්නගෙන එන්නම් කියලා අර දෙවියා ගිහිල්ලා ඈත කැලේ හිටපු සිංහයයි කොටියයි ඉදිරියේ පෙනී ඉඳලා කිව්වා. අනේ අර කැලේට යන්න ගිහිල්ලා නාද කරන්න. ඒ කැලේ තියෙන පාළුව නැති කරලා දාන්න කියලා ඉල්ලා හිටියා. ඊට පස්සේ අර සිංහයයි කොටියයි කියා හිටියා. අපි මහා බයටපත් වුණා ওই වනයේදී. ආයෙ පැත්ත පළාතේ අපි එන්නේ පලයන් යන්න කියලා පන්න ගත්තා. ඉතින් අර දෙවියා හිස් අතින් ආපහු ආවා. ඉතින් කෙටි කාලයක් යනකොට අර කැලේ සියලු ගස් කැපුවා මිනිස්සු. වනස්පති ගහත් කැපුවා, පොඩි ගසුත් කැපුවා. සියලු දෙවියන්ට උන් හිටිතැන් නැති වුණා. දැක්කද අර කොටිය එලවගත්ත නිසා වෙච්ච දේ. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ කාලේ වනස්පති දෙවියා වෙලා හිටියේ මහ බෝධිසත්වයෝ.
ව්‍යාග්‍රයයි සිංහේ වෙලා හිටිය සාරිපුත්ත මොග්ගල්ලාන දෙදෙනා. අර මෝඩ දෙවිය වෙලා හිටියේ කෝ කාලෙක. ඒ කාලෙත් ඔය දෙන්න පෙන්නන්න බෑ. පස්සේ ගෙන්නගෙන එන්න ගියාට හරියන්නේ නැහැ. ඒ වගේ දැන් බලන්න ඒ අස්ථානයේ කෙනෙක් අමනාප කර ගැනීම ඒ විපාකේ බෝධිසත්වයන්ගේ ගහටත් ආවනේ. ඒ වගේ අස්ථානයේ මිනිස්සෙක් අමනාප කර ගැනීම එක්කෙනෙක් මේ අමනාප කරගන්නේ පරම්පරාවකට විඳවන්න වෙනවා. දැන් ඔය හදිනුනියම් කරන ඒවා, භූමි පාලු කරන ඒවා, පවුලේ ආයත මිනිසුන්ට පිස්සු හැදෙන්න එක එක දේවල් වෙනවා. ඒ වගේම මේ එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ ඇති වෙන බහිම්බස් වීම පොඩි අමනාපකමකට තමයි අර වැඩි කරන්නේ. නමුත් උපනෝපන් අහිංසක දරුවෝ පවා අරවට ගොදුරු වෙනවා. අප්‍රමාණ දුක් විඳිනවා. ඒ නිසා වින්තුනි මිනිස්සු තරහ කරගන්න එපා. බුදුරජාණන් වහන්සේ කාලේ කොසල් මහ රජුරුවන්ගේ ඇමති කෙනෙක් හැම ඒ කොසල් රජුරුවන්ගේ හැම කටයුත්තකටම මේ ඇමතියා තමයි යවන්නේ. එච්චර ඒ ඇමතියා දක්ෂයි. හැබැයි ඇමතියා රජුරුවන්ගේ බිසවක් එක්ක නොමනා සම්බන්ධයක් පැවැත්තුවා. රජතුමාට මේක ආරංචි වුණා. ආරංචි වුණාට පස්සේ රජතුමා මේකට කලබල වෙන්නේ නැතුව මේ ඒක ඉවසාගෙන ඉඳලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේත් එක්ක දවසක් කතා කරද්දී බුදුරජාණන් වහන්සේ එක කොසල් රජුරු කියා හිටනවා ස්වාමිනී මේ හිතට හරියට පීඩාකාරී අරමුණක් ආව ඒකයි පහුගිය කාලේ ආරාමයට දෙවුරන් මෙහෙරට එන්න බැරි වුණේ. ඒ තමයි මේ අපේ ඇමතියෙක් ඉන්නවා. ඒ ඇමතියා අපේ හැම කටයුත්තකටම උපකාරයි. නමුත් මේ වගේ නොමනා හැසිරීමක් තියෙනවා. රජෙක් විදියට මට ඕනම තීරණයක් ගන්න තිබ්බත් මං කලබල වෙන්නේ නැතුව මේ ඉවසලා ඉන්නවා කියෝ. බුදුරජාණන් වහන්සේ වදාලා රජතුමනි ඔබතුමාගේ ඉවසීම වටිනවා. අතීතේ පවා ඔය වගේ ඉවසලා ජය අරන් තියෙනවා. කලබල වෙලා නෙවෙයි. කලබල වුණාට පස්සේ විනාශ සිද්ධ වෙලා තියෙනවා. අතීතේ එක ඔය වගේම අතීතේ එක රජ කෙනෙක්ගේ හැම කටයුත්තකටම දක්ෂ සූර වීර සෙම්පතියේ රජතුමාගේ බිසවත් එක්ක නොමනා සම්බන්ධයක් පවත්වනකොට රජුරුවන්ට ඒක අහුවෙලා රජතුමා මෙයාට කසපාරවල් දීලා දඬුවම් කරලා රටෙන් පිටුවහල් කරනවා. මෙයා මොකද කරන්නේ? මෙයා පිට රටකට ඊළඟ දේශයට ගිහිල්ලා මෙයා කොහොම හරි රජුරුවොත් එක්ක හිතවත් වෙලා දැන් මෙයා සෙම්පතිනේ මේ කලින් රටේ. එයා හැම දොරටුවක්ම හැම යුද්ධ උපක්‍රමයක්ම මේ රටේ දන්නවනේ. ඉතින් ඒ හැකියාවෙන් එයා ඒ රටේ ඉඳලා ඒ රටේ රජුරුව පොළඹවගෙන කැරැල්ලකින් ඇවිල්ලා මේ රටේ රජුරුව ආක්‍රමණය කළා. මුළු රාජ්‍යෙම විනාශ කළා. විනාශ කළා පර සතුරන්ට දුන්නා. ඒ ඔක්කොම උනේ එයා දක්ෂ කෙනෙක්. නමුත් පුංචි කටයුත්තකට රජතුමා කියන්නේ යම් දෙයකට රජතුමා සනිකව ගත්ත තීරණේ නිසා තමන්ගේ රාජ්‍යෙත් තමන්ට අහිමි වුණා. බිසෝ විතරක් නෙවෙයි. ඒ නිසා රජතුමනි සමහර කාරණාවලදී මිනිස්සු අමනාප කරගෙන බෑ කියවා. දැන් සමහර මිනිස්සුන්ගෙන් අපිට මේ කියන්නේ කරදර තියෙනවා තමයි. නමුත් කරදරයක් තිබ්බට ඒ කෙනාගෙන් අපිට තියෙන යහපත වැඩි නම් අපිට අර කරදරය ඉවසන්න වෙනවා අර යහපත ගැන හිතලා. දැන් හිතන්නකෝ දැන් සාමාන්‍යයෙන් අපි කියමුකෝ ගෙදර මිනිහෙක් බොනවා කියලා. ඒතර බිරිඳ ඔය මත්තේම මිනිහයත් එක්ක ඉල්ලිලා ඉන්න ගියට පස්සේ උඹ බොනවා කියලා වද දිදී. අර මිනිහයාට ඒක කංකරච්චරයක් වෙලා සමහර මිනිස්සු දීගේ කඩා ගන්නවා. ඊළඟට සමහර මිනිස්සු වෙන සම්බන්ධතා පවත්වනවා. ඇයි අර ගෙදර මිනිහයාගෙන් ආදරයක් නැහැ. ඊළඟ ගෙදර මිනිහයාගෙන් හැම වෙලාවෙම මේ සැනසිලි වදනක්වත් නැහැ කියලා.
ඒ නිසා අර ඒ වගේ තැන්වලදී තීරණ ගන්නකොට අපි ගොඩාක් දේවල් හිතන්න සිද්ධ වෙනවා. ගොඩාක් දුරට මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඉවසීමයි කලබල නොවීමයි නුවණක්කාරකමයි හරි උපකාරයි. ඉතින් ගොඩාක් ඔය අපිට මෝන දෙන්න ලැබෙන ඊළඟට අහන්න ලැබෙන දේවල් තමයි පෞල් ප්‍රශ්නවලදී. පෞල් ප්‍රශ්නවලදී මිනිස්සයා මොකක් හරි සම්බන්ධයක් හරි තියෙනවා කියලා බිරිඳට සැකීතිච්ච ගමන් බිරිඳ කරන්නේ දා ඉඳලා බයිනවා. ගෙදර රණ්ඩු. එතකොට මේ සාමාන්‍ය මිනිස්සෙගේ හිත තමයි ආස්වාදයට ඇලෙනවා ආදීනවේදී ඈත් වෙනවා. එතකොට සමහර වෙලාවට අර ස්වාමියාට ආදරෙන් කතා කරනවා අර මෙයාගේ අනියම් සම්බන්ධයක් තියෙන ස්ත්‍රිය ආදරෙන් කතා කරනවා. ගෙදර බිරිඳ හැමදාම රණ්ඩු වෙනවා. රණ්ඩු වෙනකොට ආස්වාදයේ තියෙන පැත්තට හිත ඇදෙනවා. ආදීනවේ තියෙන පැත්තෙන් ඈත් වෙනවා. එතකොට තමන්ගේ බිරිඳගෙන් හිත ඈත් වෙලා අර අනියම් සම්බන්ධතාවයේ තියෙන බිරිඳ කෙරෙහි හිත බැඳී යනවා. ඒ වෙන්නේ ගෙදර ඒ දෙදෙනාගේ වචනවල වෙනස්කම් එක්ක. ඕනම නොමග ගිය මිනිසෙක් দমনය කරන්න උත්සාහ කරන්න උපක්‍රමයක් කරන්න පුළුවන්. එයාගේ වැරද්ද ලකුවට ඔලුවට ගන්න නැතුව ආදරෙන් මෙයා වෙනස් කරන්න ගියොත් සමහර වෙලාවට කෑකොස්සන් ගහලා විසඳනවට වඩා වේගෙන් ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වෙනවා. මේ කරුණු කාරණා ඇයි බනකට කියලා දෙන්නේ? මේ වාගේ සනික තීරණ කලබල වීම ඇති වෙලා මිනිස්සු තරහ කරගෙන ඇති වෙන ප්‍රශ්න කන්දරාව ඉදිරියේ සමහරවිට සිල් ගන්නවත් යන්න වෙන්නේ නැහැ. දානයක් දෙන්න වෙන්නේ නැහැ. හිත එකලහක් කරගෙන බණපදයක් අහන්න බෑ. සමහරට දම්පැන් දීලා විහෙර විහාර වලට උදව් කරන්න තියෙන මිල මුදල් සමහරවිට නඩු හබ වලට එහෙම නැත්නම් දෙහි පුහුල් කැපීම් වලට ඒවට වියදම් කරලා අවසානයේ මුළු පවුලම නැත්තටම නැති වෙලා යනවා. මේ පොඩි ප්‍රශ්නයන් නිසා. ඉතින් ඒ නිසා මිනිස්සු තරහ කරගන්න එපා කියන කාරණාව තමයි තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලේ අනේපිඬු සිටුතුමා ගෙදර හිටියා 16. ඒ 16ගේ නම කාලකන්ණි කියලා මේ කිසි ලස්සනක් නැති මිනිසෙක්. ඉතින් අනේපිඬු සිටුතුමා කොහේ හරි ගමනක් යද්දී ඈත් එක තමයි නිතර කතා කරන්නේ. කෑම බීම කද්දිමුත් කෝ කියලා හොයලා බලනවා ආරයා. ඉතින් මෙයාට අනේපිඬු සිටුතුමාගේ යාළුවෝ උපදෙස් දුන්නා. ඔය 16ක් එක්ක ගනුදෙනු කරන්න එපා. අනිත් එක සභාවකට ගෙන්නගෙන පුළුවන් මිනිස්සෙක්ද? මේ 16ත් එක්ක මුහු වෙලා වාසය කරන්න එපා සිටුතුමනි. ඔය ඇසුරේ ඉච්චර හරියන්නේ නැහැ කියලා දැන් සිටුතුමාට යාළුවෝ උපදෙස් දුන්නා. සිටුතුමා ඒක ගණන් ගත්තේ නැහැ. දවසක් සිටුතුමාට ඈත ජනපදයක උත්සවයක් තිබ්බා. බිසෝ සිටුතුමාගේ බිසව දරුවන් සහිත සිටුමාලිගාවේ සියලු දෙනා ඒ උත්සවයට ගියා. සේවකයෝ පිරිසකුත් කාලකන්ණිත් විතරයි සිටුමැදුරේ නැවතුනේ. ඉතින් එදා සේවකයෝ වැඩ කටයුතු කරලා මොකටද කාලකන්ණි කියන 16 කල්පනාවෙන් හිටියා. ඇහැරලා හිටියා. දැන් අද සිටුතුමත් නැහැ. ගෙදර අපි පරිස්සමින් ඉන්න ඕන. හොරුන්ට ආරංචි වුණා සිටුතුමා මාලිගාවේ නැහැ කියලා. බලන්න අර මහා පින්කම් කරන බුද්ධ ශාසනයේ අග්‍ර උපස්ථායක මේ අග්‍රදායක ඒ වගේම සෝවාන් වෙච්ච හරි හොඳ ගතිගුණ තියෙන සිටුවරයාගේ ගේ බින්දින්න හොරු ආවනේ. හොරු වට කළා. ඒතර කාලකන්ණි 16 මේක අහගෙන මේ අවදානෙන් හිටියේ. ඔහුට තේරුණා අනිවාර්යෙන් හොරු වට කළා කියලා. ඉක්මනට ගන්ටාර ගහලා මිනිස්සු නැගිටවලා කෑ ගහපල්ලා බෙර ගහපල්ලා හක් මෙවපල්ලා හොරු ආවා කියලා කෑ ගහපල්ලා කියලා කෑ ගහනකොට හොරු ගෙන ආපු බඩු ඔක්කොම දාලා පැන්නා. පවදාවස සිරිතුමා එනකොට ගේ බේරිලා තියෙන්නේ අර කාලකන්ණි 16 නිසා. ඒ රජතුමාට මේ සිරිතුමාට එච්චර ආදරේ අනේපිඬු සිරිතුමාට. ඉතින් බලන්න ඒ හිතවත්කම මෙහානියක් වුණේ නැහැ. ඔහුගේ රූපේ බලලා
ඕගේ දාසකම බලලා මිනිස්සු තරහ කරගත්තා නම් සිටු මාලිගාවම ඉවරයිනේ. ඉතින් ඒ නිසා මිනිස්සු තරහ කරගන්න හොඳ නේ. බුදුරජාන් වහන්සේ වදාලා අගී සිටුතුමනි ඉස්සරත් ඔය වගේ එකක් වුණා කියනවා. මහා වනස්පති විශාල වෘක්ෂයක දෙවි කෙනෙක් හිටියා කියනවා. චූටි තනකොළ ගහක මේ හිටපු තනකොළ පඳුරකට අරක් ගත්ත දෙවි කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ දෙවියා අර විශාල වෘක්ෂයේ දෙවියත් එක්ක යාළුයි. අනිත් දෙවිවරු කිව්වා ඒ තනකොළ ගහක දෙවි කෙනෙක් එක්ක මේ සම්බන්ධතාව පවත්වන්න එපා. ඒ නිසා මේ මේ ප්‍රධාන දෙවියන්ට කිව්වා ඔබතුමා පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න ඔය පොඩි දෙවිවරුත් එක්ක සම්බන්ධතාව තියන්න නැතුන් කියලා. ඊට පස්සේ ඒක මහා දෙවියා කල්පනා කළේ නෑ ඒක ඉච්චර. ඉතින් කොහොම හරි කාලයක් වෙලා රජතුමාට එක්තැම් ගියක් හදන්න ඕන වෙලාව තනි කණුවක ඒකට තෝරාගත්තේ අර කැලේ තිබ්බ මහා වනස්පති අර මඟුල් උයනේ තිබ්බ වනස්පති වෘක්ෂය. විශාල වෘක්ෂය තනි කෙලින් උඩට තියෙනවා. ඊට පස්සේ වඩුව කිව්වා ඒක තමයි හොඳම ගහ. ඔන්න දැන් ඇවිල්ලා අර ගහට තට්ටු කරලා හිට අපි මේ ගහ කපන්න එනවා කියලා තට්ටු කරලා දැන් වඩුව ටික ගියා. අර දෙවියා අඬුවා සෝග කළා. අනිත් දිවුරුන්ට කරගන්න දෙයක් නැහැ. ඊට පස්සේ අර තනකොළ පඳුරේ හිටපු ඊතන පඳුරේ හිටපු දෙවිය ඇවිල්ලා ඇහුවා ශෝක කරන්නේ ඇයි? මම ඉදින් බය වෙන්න එපා මං කොහොම හරි මේ ගහ රැකලා දෙනවා. කියලා දැන් ඔන්න පහෝදා අර වඩුව ටිකයි ඔක්කොම අර ගහ කපන්න ආපු වෙලාවේ අර තනකොළ ගහේ හිටපු දෙවිය කටුස්සෙක් විදියට වෙස්මාරු කරගෙන අර ප්‍රධාන වඩුවා මේ හිටපු මේ ඒ වඩුවට පේන විදියට ගහේ මුලකින් මෙහෙම ගියා දැන් ලොකු කටුස්සා. ගිහිල්ලා පොඩ්ඩක් අර මේ මුලක් ඇඹරිලා තියෙන තැනකින් ඇතුළට ගියා. ඊට පස්සේ දැන් වඩුවා සොන්නේ බලනවා කො මෙයා කියලා. ටිකක් ගහ උඩ බලනකොට අර උඩ ගහේ උඩ ඉන්නවා. ඒකට වඩුවා සොන්නට හිතුණා අනිවාර්යෙන් මේ ගහේ ඇතුලේ බෙනයක් තියෙනවා. ඒකයි දැන් මෙහින් කටුස්සා ගියා අතනින් මතුණා අනිවාර්යෙන් බෙනයක් තියෙනවා. කියලා හිතිලා ගිහිල්ලා මේ ගහට තට්ටු කළා. ගහට තට්ටු කරන තැන අර දෙවිය මේ බොල් කළා. බොල් කරනකොට බොක් ගාන හඬ ආවා. හඬ ආවට පස්සේ අනිත් වඩුවන්ට කතා කළා කිව්වා බලපල්ලා ජීවිතේටම අපිත් මෙහෙම රැවටුනාමයි. මේ හොඳ ගහක් කියලා මේ බොල් ගහකටනේ මේක ඇතුලේ බෙනයක් තියෙනවා. අපරාධ මේ ගහ කපන්නේ. අපි වෙන ගහක් හොයාගමු කියලා වඩුව ටික ගියා. ඒ මහා වනස්පති වෘක්ෂයේ බේරුනේ අර චූටි තනකොළ ගහේ දෙවියන් නිසා. ඒ නිසා මහා ලොකු මිනිස්සු පොඩි මිනිස්සු ගණන් ගත්තේ නැති වුණාට පොඩි මිනිසුන්ගෙනොත් ලොකු මිනිසයාට වැඩක් වෙනවා කියලා ඒ මිනිස්සු කල්පනා කරන්නේ. ඉතින් ඒ නිසා මිනිස්සු අමනාප කරගන්න එපා. මිනිස්සු තරහ කරගන්න එපා. ඒක අපිටම බලපානවා. බුදුරජාණන් වහන්සේ අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කියලා කිව්වේ. තමන්ගේ ජීවිතයේ ධර්ම මාර්ගයෙන් ඉදිරියට යෑමේදී ඇසුරු කළ යුතුයි ඇසුරු නොකළ යුතුයි තමන් තේරුම් ගන්න ඕන. හැබැයි මිනිස්සු තරහ කරගන්න කියලා නෙමෙයි. සමහරවල් මිනිස්සයා ඉන්නකල් මේ මිනිසයාගෙන් කරදරේ කියලා සමහර කාන්තාවෝ දොස් කිය ඉන්නවා. සමහරට මේ මිනිසයා නැති වුණොත් මිනිහා නැති ගෑනු කෙනෙක් තනි ගෙදරක ඉන්නකොට අනේක වූ බාධා උවදුරු උපද්‍රව ඒ ස්ත්‍රියට එනවා. එතකොට ඒ ස්ත්‍රියට එදාට හිතෙනවා මිනිස්සෙක් කියලා පිරිමියෙක් කියලා පඹෙක් හරි ගෙදර හිටියනම් හොඳයි කියලා. සමහර දරුවෝ ගෙවල් වල ඉන්න එක සමහර අම්මලාට කරදරයක්. නමුත් සමහර දරුවෝ නැති වෙච්ච දවසක තමයි තේරෙන්නේ අනේ උන් හිටියනම් කියලා. ඒ නිසා මොකටත් කවුරුත් තරහ කරගන්න නැතුව වාසය කරනවා නම් ඒක මම හිතනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ගේ ලක්ෂණයක් කියලා. සමහර දේවල් තියෙනවා පුංචි දෙයට අමනාප බැඳගෙන අර මම කලින් කිව්වා වගේ හදිහුනියම් කරන ඒවා. ඔයවාගේ දේවල් කරලා පෞල් පිටින් විනාශ කරනවා. ඒ නිසා තමන් මිනිස්සෙක් එහෙම ලීසියෙන් තරහ කරගන්න දැන් උදාහරණයක් ගත්තොත් එහෙම තවත් විස්තර කළොත් මේ තනි කාරණයක් විස්තර කරන්නේ. ඒ තමයි ඇතුවත් බැරි මිනිස්සු ඉන්නවා.
හැබැයි මිනිස්සු ඔක්කොම තරහ කරගෙන බෑ කියලා. ඒකට හේතුව තමයි දැන් අපි සාමාන්‍ය මිනිසුන් හොඳම මිනිස්සු හොයන්න බෑනේ. සද්ධාවන්තව මිනිස්සු, ඊළඟට අවංකව කැපවීමෙන් වැඩ කරන මිනිස්සු, අපේ අතේ ඇඟිලි පහ පවා පස් විදිහන්නේ. එක අම්මගේ බඩවැල කඩාගෙන යන දරුවෝ 5 දෙනා 5 විදිහන්නේ. ඒ නිසා අපිට එක වාගේ මිනිස්සු හොයාගන්න බෑ. ඒ නිසා මිනිස්යන්ගේ හොඳ නරක දෙකම දිහා බලලා අපි මිනිස්සෙක්ගේ අඩුපාඩුකම් දෝෂ තිබුණත් ඒ මිනිස්යාගෙන් Tamanට තියෙන ප්‍රතිලාභේ වැඩි නම් ඒ කාරණාවේදී අපි යම් උපේක්ෂාවකට එන්න වෙනවා. අපි යම් ඔන සමහරට අපි ගමු ව්‍යාපාරයක්. ව්‍යාපාරේ ප්‍රධානියෙක් ඉන්නවා. එයාගේ හොඳ සේවකයෙක් ඉන්නවා. සේවකී කියන්නේ දක්ෂ සේවකී. ඒ සේවකයා තමයි වෙනත් ආයතනත් එක්ක සම්බන්ධතාව පවත්වන්නේ. ඒ අයත් එක්ක හිතවත් එයා. ඊට පස්සේ නමුත් මෙයා මේ ආයතනයේ වැඩවලින් යම් කොමිස් ගහිල්ලක් කරනවා. එතකොට ප්‍රධානියාට මේක දැනගන්න ලැබෙනවා. එතකොට ප්‍රධානියා කල්පනා කරනවා මේ කොයි මේව හරියන්නේ නැහැ, මේකේ වංචනික කටයුතු වෙන්න දෙන්න බෑ. වහාම අරයා සේවයෙන් පහ කරනවා. ගෙදරට යවනවා. අරයා මොකද කරන්නේ? සමහර අය ඉතුරු කරගත්ත ධනෙ අරයාගේ ව්‍යාපාරෙම පටන් ගන්නවා. මේ සමහර වෙලා තියෙන දේවල් මේ කියන්නේ. ඒ ව්‍යාපාරෙම පටන් ගන්නවා. එතකොට බාහිරත් එක්ක අර ආයතනෙ දෙද්දිම සම්බන්ධතා විශ්වාසය තිබ්බේ මෙයත් එක්කනේ වෙන ආයතන. ඒ විශ්වාසයෙන් ඒ හිතවක්කම් වලින් එයාගේ ව්‍යාපාරය කරගන්නවා. අර ප්‍රධානියාගේ ව්‍යාපාරය කඩා වැටෙනවා. අපි දන්නම සිද්ධි තියෙනවා. තරහ වෙලා ගිහිල්ලා ඒ බිස්නස් එකම පටන් ගන්නවා. පටන් ගත්ත ගමන් අරයා කඩාගෙන වැටෙනවා. එතකොට ඒ නිසා අපි ගොඩාක් කල්පනාකාරී වෙන්න ඕන කියන එක කියන්නේ. එතකොට සමහරවිට එයාගේ කොමිස් ගහිල්ල කියන එකයි එයාගෙන් ආයතනයට වෙන සේවයයි දෙක සංසන්දනය කරලා යම් උපේක්ෂාවකටපත් වෙලා අනාගතේ වෙන දෙයක් නොකරන විදිහට කලබල වෙන්නේ නැතුව ඉවසීමෙන් යුතුව වැට බඳින්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නුවණත් එක්ක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අපි බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පුංචි දෙයක්වත් අපතේ යවන්නට කියලා දෙයක් නැහැ. කොසල් රජුරන්ට වදාළනේ කලබල වෙන්නේ නැති හිටියේ හොඳයි කියලා. සමහර වෙලා තියෙනවා සමහර මිනිසුන්ට තමන්ගේ බිරිඳ වෙන මිනිහලත් එක්ක ඉන්නව අහුවෙලා තියෙනවා. ඒවට අවවාද කරලා ඉතින් මේ මිනිස්සු බුදුරජාණන් වහන්සේත් එක්ක ඇවිල්ලා කතා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කලබල නොවිච්ච එක හොඳයි. ස්ත්‍රීන්ගේ හැටි ඔහොම තමයි. ඉස්සරත් මෙහෙ වෙලා තියෙනවා කියලා අතීතේ කලබල නොවි මේ ප්‍රශ්න විසඳගත්ත හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඊට පස්සේ ආ හිත හදාගෙන යනවා. එතකොට නමුත් බිරිඳට ආරංචි වෙනවා භාග්‍යතුන් වහන්සේ සමග මේක කතා වුණා කියලා. එයා එතනින් පස්සේ ලැජ්ජාවට බයටපත් වෙලා මේ ප්‍රශ්නේ එතනින් නතර වෙනවා. ගොඩාක් අයගේ ගෙවල් වල සිද්ධ වෙලා ඇති සමහර පොඩි ළමයිගේ තරුණ ළමයිගේ සමහර නොපනත්කම් ඒ තරුණ කාලේ තරුණ ළමයිගේ කරන වැරදි දෙමව්පියන්ට සමහරවිට අහු වෙනවා. අහු වෙලා අහුණාට ඒ දෙමව්පිය සමහරවිට උපේක්ෂයි. ගොඩක් දෙමව්පිය උපේක්ෂයි. ඒ උපේක්ෂාවෙන් ඉන්න නිසා ඒ ගෙදර අරුබුදයක් හටගන්නේ. සමහරට දෙමව්පියෝ තමන්ගේ වැරද්ද දැනගත්තා කියලා ළමයි දැනගත්තට පස්සේ සමහරට ළමයි ලැජ්ජාවට ඒ වැරද්දත් නතර කරනවා. එතකොට අර ළමයෙක්ගේ එකපාරම වැරද්දක් අහු වුණා කියලා දෙමව්පියෝ කලබල වෙන එක හොඳ නැහැ. ගොඩාක් දෙමව්පියෝ ළමයිගේ ප්‍රශ්න ඉදිරියේ ප්‍රශ්න විසඳන්න යනකොට තමන් පුංචි කාලේ යාව අමතක කරනවා. ඒ කියන්නේ මමත් තරුණ කාලේ කොහොමද හිටියේ? මම පොඩි කාලේ කොහොමද හිටියේ කියලා තමන් හිතෙන් ඒ වයසට යන්නේ. තමන් හිතෙන් ඒ වයසට ගිහිල්ලා ඒ ප්‍රශ්නේ ගැන යම් මධ්‍යස්ථ භාවක ඉඳලා වැඩිහිටියෙක් විදිහට උපදෙස් දෙන්න ඕන. ගොඩාක් දෙමව්පියෝ නම් නිහඬ බව. ඒ කියන්නේ එකපාරම වරද්දක් අහු වුණාට පස්සේ දරුවෙකුට කෑකොස්සන් ගහගෙන හැඟට කඩාපයින්ව කරන්නේ. ඒ දෙමව්පියන්ගේ තියෙන මෝරපුකම. ඒක හොඳයි.
හැබැයි නිතර නිතර වැරදි වෙනවා නම් දරුවෙකුට දෙමව්පියන්ගේ අවවාදය වටිනවා. ඉතින් ඒ නිසා මේ ඔක්කොම තේරුම් ගන්න මේ කරුණු කාරණා මේ විදිහට විස්තර කරන්නේ පින්වතුනි මේ මිනිස්සු තේරුම් ගන්න බැරිව අපි කලබලයට ගන්න තීරණ නිසා කලාතුරකින් ලැබෙන මනුස්ස ජීවිතේ දුර්ලභව ලැබෙන මනුස්ස ජීවිතේ අපිට අර ධනක් පිනක් කරලා බණ භාවනාවක් කරලා ධර්ම දේශනාවක් අහලා පාඩුවේ සැනසille ඉන්න තියෙන අවස්ථාව නැති වෙනවා මේ අහ කියන ප්‍රශ්න වලට මැදිහත් වෙන්න ගිය ගමන්. සමහර අයගේ ජීවිතේ නඩු සමහර අයගේ ජීවිතේ ලෙඩ දුක් වලට බලතොවිල් තියෙනවා දෙහි පුහුල් කපනවා. සමහර අය කපපු දෙහි ටික එකතු කළොත් එහෙම මුළු ලංකාවටම ලුණු දෙහි හදලා දෙන්න පුළුවන්. එච්චරම දෙහි කපලා ගෙවල් වල ප්‍රශ්න වලට. සමහර අයට උන් හිටිතෙන් අහිමි වෙලා ගෙවල් දොරවල් අතහැරලා ගිහිල්ලා. මේ ප්‍රශ්න. ඊට පස්සේ ඒ වගේ මහා දුක් අන්දරාවක් පිටින් ඉන්නකොට දැන් අද කාලේ බණ කියන ආම්දරුන්ට ප්‍රාතිහාර්ය පාන්න බෑනේ. බුදු කෙනෙක් නම් ප්‍රාතිහාර්ය පාලා හරි ඒ වගේ කෙනෙක් බේරගනි. අද කාලේ මිනිස්සුන්ට ඒ වගේ තැනක ඉඳලා බණක් අහන්න බෑ. මිනිස්සු දැන් අපි කියමු පහුගිය කාලේ ගෑස් ප්‍රශ්න ওই වගේ ප්‍රශ්න වලදී මිනිස්සු පාරේ දිගා වෙලා ගෑස් ඉල්ල කෑ ගන්නවා. ওই මිනිස්සුන්ට උතන බණක් දාලා දුන්නොත් ආයිද මොන බණද මිනිස්සු අහන්නේ? මේ මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන්නේ උයාගන්නේ කොහොමද? බත් ටික උයාගන්නේ කොහොමද? ළමයිට කන්න දෙන්නේ කොහොමද? කියලා මිනිස්සු ඉන්නේ. මේ බණ අහනවා කියන එකට හිත එක තැනකට ගන්න බෑ. දැක්කද මේ බාහිර ප්‍රශ්නත් එක්ක කැලැත්තෙන්න ගියාට පස්සේ දවසින් දවස මනුෂ්‍ය ජීවිතේ ගත කරන්න තියෙන ආයුෂත් ගෙවිලා යනවා. නමුත් මේ ප්‍රශ්න වලට මැදිහත් වෙලා හිතේ ඇති වෙන තරහ, වෛරය, පීඩාව, හිංසනය, තාඩන, පීඩන, වද බන්ධන මේවත් එක්ක අවසානයේ අකුසල් ගොඩාක් රැස් කරගෙන මනුස්සයා කය බිඳලා මරණින් මත්තේ දුගතිය යනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් මැරුණාට පස්සේ උපදින හැටි විස්තර කරද්දී බුදුරජාණන් වහන්සේ වදාළා විපිලිසර හිතෙන් මැරුණොත් මරණින් මත්තේ උප්පත්ති දුගති. පහන් සිතින් මැරුණොත් මරණින් මත්තේ උප්පත්ති සුගති. ඒ නිසා මේ කරදර ප්‍රශ්න කල්පනා කර ඉඳලා මිනිසුන්ගේ හිත පහන් වෙන්නේ නැහැ. මිනිසුන්ගේ හිත විපිලිසර වෙනවා. හැකිලෙනවා. ශෝකයට සංතාපයට බර වෙනවා. බර වුණාට පස්සේ ඔය වාගේ මැරෙන මිනිස්සු කොහොමනම් මරණින් මත්තේ සුගතිය යන්නද? ඉතින් ඒ නිසා සුගති සම්පත්තියත් අහිමි වෙනවා. නැත්තම් සාමාන්‍යයෙන් දැන් සුගති සම්පත්තියත් අහිමි වෙලා නම් මේ ප්‍රශ්න වලට මැදිහත් වෙච්ච නිසා මේ මිනිසුන්ට මේ ජීවිතේ කොච්චර ධනෙ තිබ්බත් මේ ජීවිතේ මිනිස්සු කොච්චර වැජමිලා හිටියත් මේ අවුරුදු 50 60ට ඒකේ ඇති ඵලෙ කුමක්ද? මරණින් මත්තේ අවුරුදු කෝටි ගාණක් දුගතිය දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා පින්වතුනි තමන් සංසාරේ හොරකම් කරලා තිබ්බේ නැත්තම් කාගෙන්වත් තමන්ගේ වස්තුව තවත් කෙනෙකුට හොරකම් කරන්න බෑ. තමන් මොත් අනිත් අයගෙන් දේවල් කඩා වඩා ගත්ත නිසාමයි අපේ දේවල් මිනිස්සු කඩා වඩා ගන්නේ. එක්කෙනෙක් කර්මයේ ගෙවනකොට තව එක්කෙනෙක් කර්මයේ රැස් කරගන්නවා. ඒක තමයි සංසාරේ. ඊළඟට ගෙවල් වල පවා තමන්ට මේ වගේ දරුවෝ, මේ වගේ අම්මා, මේ වගේ කියලා තමන්ට මේ පිරිස මුණ ගැස්වන්නේ තමන්ගේ කර්මයේ විසින්මයි. ඔබගේ මව ඔබට තෝරලා දුන්නේ ඔබගේ කර්මයමයි. ඔබගේ පියා ඔබට තෝරලා දුන්නේ ඔබගේ කර්මයමයි. ඊළඟට ඔබගේ බිරිඳ මේ තමයි ඔබට ලෝකේ ඉන්න ඔබගේම බිරිඳ කියලා තෝරලා දුන්නේ කර්මයේ විසින්. ඔබගේ ස්වාමියා තෝරලා දුන්නේ ඔබගේ කර්මයේ විසින්. ඔබගේ සේවක පිරිස තෝරලා දුන්නේ ඔබගේ කර්මයේ විසින්. ඇයි මම එහෙම කියන්නේ? බුද්ධ කාලේ මහ බෝධිසත්වෝ පෙරම් පුරන ජීවිතවල ඒ බෝධිසත්වයන්ගේ පිරිවර විදිහට ඉන්නේ බුදු පිරිසමයි. අසෝමා ශ්‍රාවකයන් ඇතුළු බුද්ධ ශාසනයේ පීඨ පිළිසරණ ලබාගත් ඒ ශ්‍රාවකයන් වහන්සේලාමයි පිරිවර විදියට ඉන්නේ. ඉතින් ඒ නිසා තමන්ට ඕන පිරිවර තමන් හැදෙන්නේ.
තමන්ගේ අහලු මිත්‍රාදී. ඉතින් ඒ නිසා පින්වතුනි මේවා ලේසි දේවල් නෙවෙයි. ඒ නිසා තමන්ගේ දැන් අපි හිතන්නකෝ මේ මනුස්ස ලෝකේ ගුණධර්ම වලින් පිරිපුන් මහ බෝධිසත්වයෝ වගේ උත්තමයෙකුට අම්මා වෙන කෙනා තාත්තා වෙන කෙනාත් පෙරම් පුරපු අයමනේ. බෝධිසත්වයන්ගේ අම්මා කියන එක්කෙනා බුදුරජාණන් බෝධිසත්ව ගුණයත් එක්කයි අම්මා තාත්තා තෝරන්නේ. එහෙනම් ඒ අම්මට තාත්තට බුදු වෙන දරුවෙක් ඉපදෙන්නේ කුසේ එයා සංසාරයකට පෙරම් පුරලා තිබ්බ නිසා. ඊළඟට ඒ වාගේ උතුම් කෙනෙකුට බිරිඳක් වෙන කෙනා ස්ත්‍රීන් අතර පින්වන්තම කෙනා වෙන්න ඕන. ඉතින් කර්මානුරූපව යසෝදරා තේරුවා. ස්ත්‍රීන් අතර පිනෙන් අධික මහා පින්වන්ත යසෝදරාට ස්වාමියා වෙන කෙනා ඒ යසෝදරාගේ පිනෙන්ම තේරුවා බෝධිසත්වයෝ. බෝසත් අම්මා කෙනෙකුට බෝසත් තාත්තා කෙනෙකුට දාව උපදින දරුවා කර්මයේ විසින්ම තේරුවා සංසාරයේම පුතා වෙන රාහුලයන්. අවුරුදු 13කට පස්සේ තමයි රාහුලයන් ඉපදුනේ. ඒතර බලන කර්මානුරූප ස්වභාවය. එතකොට ඒ නිසා අපිට මේ ඊළඟ තමන් ඉපදෙන ගම, තමන් ඉපදෙන රට මේ ඔක්කොම තෝරන්නේ තමන් විසින් කරපු කර්මයක් එක්කමයි. නමුත් අපිට වෙලාවකට හිතෙනවා මේ වගේ ගමක අපි මොකට ඉපදුනාද? මේ වගේ රටක මොකට ඉපදුනාද? මේ වගේ පැත්තක මොකට ඉපදුනාද? මේ වගේ සහෝදරයෝ මොකට හම්බ වුණාද? කියලා අපි තීරණය කළාට අපි දැන් කිව්වට ඔබගේ කර්මයේ විසින්මයි මේ පරිසරය තේරුවේ. ඔබට මේක සුදුසුයි කියලා. ඔබ ඉපදුන පරිසරයේ හෝ ඔබ ඇසුරු කරන අය ඔබගේ සේවකයන් ඔබට නුසුදුසුයි කියලා ඔබ හිතුවට ඔබේ කර්මයට සුදුසුයි. ඔබට නුසුදුසු වෙන්න පුළුවන්. ඔබගේ කර්මයට සුදුසුයි. ඒ නිසා මේවා තේරුම් ගන්න වාසය කරන්න ඕන. තමන්ට සතුරු වැඩි නම් ඒ වෙලාවට කල්පනා කරන්න ඕන සංසාරේ දැන් සාමාන්‍යයෙන් අපිට පන්නා පලිගන්න සතුරු කී දෙනෙක් නම් සංසාරේ ඇතිද තව? අපෙන් පලිගන්න සපත කරපු දිවුරපු පොළවේ අත්ගගහා අපෙන් පලිගන්න එනවා කියලා කියපු මිනිස්සු සමහරවිට දැන් නිරේ. ඒ මිනිස්සු මනුස්ස ලෝකෙට ආවට පස්සේ යම් දවසක අපිත් මුණ ගැහුණොත් එදාට වෛරය පටන් ගන්නවා. සමහරවල් අපිත් එක්ක වෛර කරන්නට සපත කරපු අය දැන් තිරිසන් ලෝකේ. ඒ අය යම් දවසක මුණ ගැහුණොත් මනුස්ස ලෝකෙදී හෝ මනුස්සෙක් වෙලා හරි එදාට වෛරය පටන් ගන්නවා. දැන් දේවදත්ත පවා හැම කෙනාටම වෛර නැහැ. බෝධිසත්වයන්ටම තමයි වෛර. ඒ නිසා දේවදත්ත රජ වෙලා ඉඳිද්දි අනිත් මිනිසුන්ට යහපත කරනවා. බෝධිසත්වය හම් වෙච්ච ගමන් තමයි කෝන්තරේ පටන් ගන්න. ඒ නිසා තමයි බුදු කෙනෙක් පහළ වෙන කාලේ දේවදත්ත ශාක්‍ය කුලයේම ඉපදුනා. හේතුව දේවදත්තටත් පින තිබුණා ඉච්චරම. ඇයි ඔවුන් රජ වෙලා ඉද්දින් බමුණු වෙලා ඉද්දින් මිනිස්සු වෙලා ඉද්දින් පින් කරපු අය. දේවදත්ත කාශ්‍යප බුද්ධ ශාසනයේ මල් මාලා ගොත කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සෑයේ වැඳලා තියෙනවා. දේවදත්ත. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච තැන තමයි බෝධිසත්වය මුණ ගැහිච්ච තැන තමයි අන්තම පහත් විදියට පරිගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. ඉතින් දේවදත්ත කරගත පාපෙට නිරේ ගියා. නිරේ ගිහිල්ලා මනුස්ස ලෝකේ ආයි ඉපදින කාලෙක ආයි වෛර කරන්න කෙනෙක් නැහැ. ඒ දේවදත්ත අනාගතේ සට්ටීසර නැත්නම් අට්ටීසර කියලා පස්සේ බුදු කෙනෙක් බවට පත් වෙනවා. ඇයි වෛර කරන්න කෙනෙක් නැහැ. ඒ නිසා ඔය ඔබ වටේ ඉන්න සතුරන්ටත් අනාගතේ සැනසෙල්ලක් වෙන්න ඔබ මේකෙන් එතර වෙන්න. එතකොට ඔවුන්ට වෛර කරන්න කෙනෙක් නැති නිසා ඔවුමුත් නිදහස් වෙයි ඔබත් නිදහස් වෙයි. මොකද මේ වෛර කෝන්තරේ මනුස්ස ලෝකෙන් පහළ තියෙන එකක් නේ. දෙවියන් අතර වෛර කෝන්තර පිළිමසා ගැනීම. බ්‍රහ්මයන් අතර, සත්පුරුෂයන් අතර ඒව නැහැ. ඒ නිසා ඒ කර්මයකින් එක්කෙනෙක් හරි ගැලවෙන්න. සමහර මිනිස්සු ගෙවල් වල තියෙන ස්වාමියයි බිරිඳයි යකා යක්ෂණි වගේ. නමුත් පිටට හොඳයි. ඒ දෙන්නට දෙන්න තමයි මේ කර්මානුරූපව මේ වෛරය පටන් ගන්න.
කෝන්තරේ පටන් ගන්න. නමුත් පිට මිනිස්සුන්ට හොඳයි. හැබැයි ওই දෙන්නගෙන් එක්කෙනෙක් හරි ඉවසලා පින් කරගෙන කුසල් කරගෙන එක්කෙනෙක් අනිත් එක්කෙනාගේ මට්ටමින් ගැලවිලා ගියොත් එහෙම අනිත් එක්කෙනාටත් යහපත. තමන්ටත් යහපත. ආයෙ මුණ ගැහින්නේ නැතිකොට ආයෙ ওই කෝන්තරේ පටන් ගන්නෑ. එකට කරපු කර්ම එකට විපාක දෙනවා. ඒකනේ අපි මතක් කළේ අම්මයි පුතයි එකතු වෙලා රාජ්‍ය දොරටු වහලා ඒ රටේ මිනිසුන්ට කන්න බොන්න දෙන්නේ නැතුව ආක්‍රමණය කරන ප්ලෑන් එකක් හැදුවා. ඒ විදිහට ඒක කළා. රට අල්ලගත්තා. ඒ අම්මා යම් සංසාරයක ඉපදෙනවද? ඒ අම්මගේම බඩේ අර දරුවා ඉපදෙනවද? ඉපදුන ගමන් දරුවා බිහි වෙන්නේ නැහැ. සුප්පාවාසා සීවිලි කුමාරය. වෙන අම්මලාගේ බඩේ ඉඳින් දරුවා හිර වෙන්නේ නැහැ. සුප්පාවාසගේ බඩේ හිටියොත් විතරම සීවිලි කුමාරයා හිර වෙනවා. ඒ හේතුව ඒ අම්මයි පුතයි මේකට ඒ කර්මය කළේ. ඒ වගේ සමහර වෙලාවට අපිට අනන්ත දුක් කන්දරා විඳවන්න ඒ සැකසෙන්න අපිත් එක්ක ඒ පාප කරපු පිරිස එකතු වෙනකල් කර්මයේ බලාගෙන ඉන්නවා. සමහරට එකට පව් කරපු අය සමහරට දැන් එක්කෙනෙක් නිරේ. තව එක්කෙනෙක් තිරිසන් ලෝකේ. කට්ටිය විසිරිච්ච නිසා දැන් ඒ විපාක එන්නේ. ඔය කට්ටියම එක තැනකට ආවොත් එහෙම විපාක දෙනවා. කොයිතරම් භයානක සංසාරයක්ද කියලා බලන්න. ඒ නිසා දුර්ලභවයි පින්වතුනි මනුස්ස ජීවිතයක් අපිට ලැබුණේ. මේ දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ සාධාරණ අසාධාරණකම් හොය හොයා ඉන්න එපා. මේ ජීවිතේ අරුබුදයක් නැතුව ජීවත් වෙන ක්‍රම උපායන් හොයන්න සංසාරයෙන් ගැලවෙන පැත්තක් හොයන්න. තිරිසන් ලෝකේ තිරිසන් සත්තු කිසිම වරදක් නොකොට ඒ සතා සිව්පාවා අපි කියමු කුකුල් කොටු වල කුකුලෝ ඝාතනය වෙන හැටි, ඌරුවෝ ඝාතනය වෙන හැටි, හරක් ඝාතනය වෙන හැටි, මාළුවෝ දැල් වලට අහු වෙලා ඝාතනය වෙන හැටි. ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ අසාධාරණ කතා කරන්න කිසි කෙනෙක් නැහැ. නිරේ නිරිසතා විලාප තියෙනකොට කෑකොස්සන් ගහලා ඒ නිරිසතාගේ වචනේ කාරුණිකව හදවතට දැනෙන එක්කෙනෙක්වත් යම ලෝකේ නැහැ. ප්‍රේත ලෝකේ සාපිපාසාවෙන් බඩගින්නෙන් දුවනකොට කෑකොස්සන් ගහනකොට ඔවුන් දිහා හැරිලා බලන්න කෙනෙක් නැහැ. ඔවුන් වෙනුවෙන් සාධාරණේ කතා කරන්න කෙනෙක් නැහැ. සතර අපායේ මහගෙදර කරගෙන යන සත්වයා කලාතුරකින් චූටි මොහොතකට මනුස්ස ලෝකෙට ආපු වෙලාවේ චූටි මොහොතකට මනුස්ස ලෝකෙට ආපු වෙලාවේ දැන් හොයනවා සාධාරණේ. දැන් හොයනවා සාධාරණේ. දැන් තමන්ගේ සාධාරණේ තමන්ගේ අසාධාරණේ ලෝකෙට කෑ ගහලා කියන්න හදනවා චූටි වෙලාවේ. ආය මේකෙන් වැටිලා නිරේට ගියොත් ඔවුන්ගේ විලාපේ කවුරුත් ගණන් ගන්නෑ. තිරිසන් සතාගේ විලාපේ කවුරුත් ගණන් ගන්නෑ. ප්‍රේතයාගේ විලාපේ කවුරුත් ගණන් ගන්නෑ. දීන කුලවල ඉපදුනොත් ඔවුන්ගේ විලාපේ කවුරුත් ගණන් ගන්නෑ. ඒ නිසා ගැලවෙන්න බුද්ධ ශාසනයක් හම්බ වෙච්ච වෙලාවේ චූටි අවස්ථාවක් හම්බ වෙච්ච වෙලාවේ දැන් මේකේ සාධාරණේ හොයන්න එපා. ඇයි අපිට මෙහෙම වෙන්නේ? ඇයි මට මෙහෙම කරන්නේ? ඇයි කියලා ප්‍රශ්න කර කර ඉන්න එපා. සියලු දුක්ඛන්දරා ඉවසාගෙන මේ හැම එකක්ම දාන්න සසර දුකට. මේ හැම එකටම දොස් කියන්න සසරේ යනවාට උඹට හොඳ පාඩම් කියලා. හොඳ පාඩම් සංසාරේ යනවට හොඳ පාඩම් කියලා. තමන් රිද්දෙන වාරයක් පාසා සසරේ භයානකයි කියලා සසර භයානකයි කියලාම හිතන්න. මේකෙන් ගැලවෙන්න ඕන කියලාම හිතන්න. සා වැටෙන කඳුල පියදාගෙන බුදුරජාණන් වහන්සේ සිටින දිශාවට වඳින්න. බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න. ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්න. ශක්ති පමණින් පංචශීලයේ හරි රකින්න. ඊළඟට ලෝකෝත්තර සැපය ලෝකෝත්තර ප්‍රතිපදාව පුරුදු කරගන්න අමාරුයි වගේ හිතුණා. මේ බණපද දවස ගානේ ශ්‍රවණය කරන්න.
ඒ මොහොතට හිතේ ඇති වෙන සැනසීම හරි. යම් දවසක ඔබ මහා සැනසීමක් කරා ගෙනියනවා ඒ මොහොතේ ඉපදෙන පුණ්‍ය ශක්තිය. මිනිස්සු තරහ කරගන්න එපා. මිනිස්සුත් එක්ක පටලැවෙන්න යන්න එපා. තේරුම් ගන්න මේ මිනිසුන්ගේ හැටි, සංසාරේ හැටි, සසරේ යනවට මේවා හොඳ පාඩක්. ඊළඟ මිනිසුන්ගෙන් අපිට කරදරයක් වෙනකොට, හානි වෙනකොට, එයාගෙන් වෙන හානියයි, එයාගෙන් වෙන උපකාරයයි දෙක කල්පනා කරලා බලන්න. සමහර අය ළඟ ගෙවල් වල අය රණ්ඩු වෙනවා. නමුත් ලෙඩක් දුකක් වුණාම කෑ ගහනකොට දුවගෙන ඉන්නේ ළඟ ගෙදර මිනිස්සයා. පිට මිනිස්සු එන්නේ පස්සේ. ඉතින් ඒ නිසා ඒව ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපි මිනිස්සු විදියට ඉපදලා ඉන්නේ. අපිට කාත් කවුරුත් ඕනේ නැහැ කියන තැන අපිට කතා කරන්න බෑ. අපිට එක එක්කෙනාගේ උපකාර අපිට ඕන වෙනවා. ඉතින් ඒ නිසා ඒවා කල්පනා කරලා බලලා නුවණින් යුතුව සමාජයට මුහුණ දෙන්න. ඒක ඔබගේ සීලයටත් නෙවෙයි, සමාධියටත් නෙවෙයි, ප්‍රඥාවට අයිති කාරණාවක් මම ඔය කිව්වේ. සීලයට වැඩිය සමාධිය උතුම්, සමාධියට වැඩිය ප්‍රඥාව උතුම්. මම අද ඔය කියපු කාරණාව අයිති සීලයටත් නෙවෙයි, සමාධියටත් නෙවෙයි, ප්‍රඥාවට. නුවණින් මිනිස්සු තේරුම් අරන් අසුරු කරන විදිය. එනිසා සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ අපිට අනුකම්පාවෙන් ওই ධර්මයේ අපිව හික්මවා වදාලා. එනිසා ඔබටත් මිනිස්සු තේරුම් අරගෙන මිනිස්සු තරහ කරගන්න නැතුව මේ මනුස්ස ජීවිතේ නුවණින් යුතුව ඒ කරදර බාධා හැමුවේ මොහොන දීලා වාසය කරන්නටත්, ඒ වගේම මේ දුර්ලභ ලැබිච්ච මනුස්ස ජීවිතේ තව තව පින් දහම් කුසල් දහම් රැස් කරගෙන මේ දුක්ඛිත සංසාරේ නිදහස් වෙන්නත් වාසනාව ලැබේවා කියලා එක ඉතින් සිත ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය.